සාදු සාදු සාදු. ප්‍රථමයෙන්ම මේ උතුම් ධර්මය අපට පෙන්වලා දුන්න අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අප හැම දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අදත් වෙනද වගේම ඔබ සූදානම් වෙන්නේ ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවත සමග සම්බන්ධ වන්නට. පින්වතුනි, මේ ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවතේ අපි මේ වෙනකොට බොහෝ දහම් කාරණා දැනගෙන සාකච්ඡා කරලා ඉගෙනගෙන බොහෝ අලුතෙන් දහම් කාරණා ඉගෙනගෙන අවසන්. මේ දිනවල පින්වතුනි අපි සාකච්ඡා කරමින් සිටින්නේ ආරෂ්ඨාංගික මාර්ගය නම් වූ උතුම් බෝධිපාක්ෂික ධර්මයේ පිළිබඳව. ඉතින් මේ ආරෂ්ඨාංගික මාර්ගය නම් වූ බෝධිපාක්ෂික ධර්මයේහි අපි මේ වෙනකොට සාකච්ඡා කරලා අවසන් සම්මා දිට්ඨිය පිළිබඳව අපි සාකච්ඡා කළා. ඒ වගේම සම්මා සංකල්පය, සම්මා වාචා කියන මාර්ගාංගයන් තුන ගැන අපි සාකච්ඡා කොට අවසන්. ඉතින් අද දවසේදී අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ සම්මා කම්මන්තය කියන මාර්ගාංගය පිළිබඳව. ඉතින් මේ පිළිබඳව මේ උතුම් දහම් කාරණා අපට පැහැදිලි කරලා දෙන්න වෙනදා වගේම අපගේ පින්වත් ස්වාමින් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් මේ වැඩසටහනට වැඩමකට වදාලා. ඉතින් ස්වාමින් වහන්සේව බොහෝම ගෞරවයෙන් নমස්කාර පූර්වක මේ වැඩසටහන සඳහා පිළිගන්නවා. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. පින්වතුනි, අද දවසේදී මේ ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවත සඳහා විකාශන දායකත්වයේ දරන පින්වතුන් අපි සිහිපත් කරගමු. අද දවසේදී ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාව සඳහා අනුග්‍රහය දරන්නේ ඩුබායිහි පදිංචි පින්වත් සුදත් විජේසිංහ මහතා ඇතුළු පවුලේ සියලුම දෙනා විසින්. ඉතින් මේ පින්වතුන්ගේ සදහැබර දායකත්වයෙන් යුතුව තමයි අද දවසේදී මේ ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවත ඔබ වෙත ගෙන එන්නේ. ඉතින් වෙනද වගේම අපි පින්වත් ස්වාමින් වහන්සේට බොහොම ගෞරවයෙන් নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. අපට මේ උතුම් දහම් කාරණා පැහැදිලි කරලා දෙන ලෙස. අවසරයි ස්වාමින් වහන්සේ. පින්වත් ස්වාමීන් වහන්සේ, අපි මේ වැඩසටහන් මාලාවේ මේ දවස්වල ඉගෙන ගනිමින් ඉන්නේ ආරෂ්ඨාංග මාර්ගය ගැන. බුදුරජාණන් වහන්සේ ආරෂ්ඨාංග මාර්ගය ගැන දේශනා කරනකොට දේශනා කළේ නිවන පිණිස පවතින මාර්ගය කියලා. එහෙමයි. ඒතර කෙනෙක්ට පුළුවන් මේ ආරෂ්ඨාංග මාර්ගය පුරුදු කරගන්නට එයා නිවන අවබෝධ කරගන්න කෙනෙක් බවට පත් වෙනවා කියලා. එතකොට ඒ කෙනෙක් පුරුදු කරගත්තේ නැත්නම් එයා නිවන අවබෝධ කරන කෙනෙක් වෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ආරෂ්ඨාංග මාර්ගය ගැන දේශනා රාශියක ඒ ආරෂ්ඨාංග මාර්ගය කියන්නේ මොකද්ද? ඒක පුරුදු කරගන්නේ කොහොමද? ඒකට අනුග්‍රහ දක්වන කාරණා මොනවද? මේ ආදී වශයෙන් ලස්සනට පැහැදිලිව විස්තර කරලා දීලා තියෙනවා. ඉතින් මේ දිනවල අපි කතා බස් කළා ඒ දේශනාවලින් කොටසක්. ඒ සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? සම්මා සංකල්පය කියන්නේ කුමක්ද? සම්මා වාචා කියන්නේ මොනවද? මේ ආදී වශයෙන්. එතකොට මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දුන්න ආකාරයට අපි අද සිහිපත් කරගන්න සිහිපත් කර දෙන්න කල්පනා කළේ සම්මා කම්මන්තය ගැන. එහෙමයි. සම්මා කම්මන්තය ගැන කියනකොට පින්වත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් ශාරී ලස්සනට පැහැදිලි කළා සම්මා කම්මන්තය කියන්නේ මොකද්ද? පින්වත් මහණෙනි, සම්මා කම්මන්තය කියන්නේ මොකද්ද? බුදේශනා තියෙන මේ විදිහට. කතමෝච භික්ඛවේ සම්මා කම්මන්තෝ. සම්මා කම්මන්ත කියලා කියන්නේ මොකද්ද? පානාති පාතා වීරමණී. අදින්නා දාන වේරමණී. කාමේසු මිච්ඡාචාරා වේරමණී. එතකොට සම්මා කම්මන්තයට පෙන්ලා දුන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, වර්ධිකාම් සේවනයෙන් වැළකීම. එහෙමයි. මේක තමයි සම්මා කම්මන්තය. එතකොට ප්‍රාණඝාතය කරනවා නම්, සොරකම් කරනවා නම්, වර්ධිකාම් සේවනය කරනවා නම්
අන්න ඒක මිච්ඡා කම්මන්තයට වැරදි. ඒත් බුදුරජාණන් වහන්සේ මේ කාරණා දෙක හරිය ලස්සනට පැහැදිලි කරලා දුන්නා. සම්මා කම්මන්තේ කියන්නේ සත්තු මරනවා කියන්නේ මොකද්ද? එකෙන් වළකිනවා කියන්නේ මොකද්ද? ඊළඟට සොරකම් කරනවා කියන්නේ මොකද්ද? සොරකෙන් වළකිනවා කියන්නේ මොකද්ද? වැරදි කාම සේවනය කරනවා කියන්නේ මොකද්ද? වැරදි කාම සේවනයෙන් වළකිනවා කියන්නේ මොකද්ද කියලා. එතකොට කෙනෙක් දක්ෂ වෙන්න ඕනේ මේක තේරුම් ගන්න. අනිත් තව කාරණයක් පැහැදිලි කරගත්තොත් හොඳයි ස්වාමීන් වහන්සේ. මොකද්ද මේ ආර්ය අෂ්ටාංග මාර්ගය අවබෝධ කළේ නිවන පිණිස මාර්ගයයි කියලා අවබෝධ කරේ බුදුරජාණන් වහන්සේ. එහෙමයි. ඒක අපි අවබෝධ කරපු එකක් නෙමෙයි. එහෙමයි. එතකොට ඒ උන්වහන්සේ දේශනා කරපු අවබෝධයෙන් දේශනා කරපු දේ පිළිබඳ අපි විග්‍රහ කරන්න යන අපේ දැනුම ගැන ඒක ගැළපෙන එකක් නෙමෙයි. එහෙමයි සන්නස්. මේක බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. ඒකට එයා ආර්ය මාර්ගයයි කියලා ඒ ශික්ෂාපද තමන්ට ඕන විදිහට විස්තර කරගෙන යාට කටයුතු කරන්න පුළුවන්. හැබැයි එයා තුළ නිවන පිණිස පවතිනා වූ නිවන් මාර්ගය වූ ආර්ය මාර්ගය වැඩෙන්නේ නැහැ. එහෙම. එයා නිවනෙන් බැහැර වෙන කෙනෙක්. එහෙම. කොච්චර හිතුවත් ඒක වෙන්නේ නැහැ. මොකද එයා ඒ වචන වලට අර්ථකථනය දෙන්නේ තමන්ගින්නේ. එහෙමයි. අපි බලන්න ඕනේ බුදුරජාණන් වහන්සේ කියලා දුන්නේ මොකද්ද කියලා. දැන් බලන්න ස්වාමීන් වහන්සේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගැන බුදුරජාණන් හරි ලස්සන පැහැදිලි කිරීමක් කළා. මේ කලින් සිහිපත් කළා මේ වැඩසටහනේ නගර සූත්‍රයේ. එහෙමයි. නගර සූත්‍රයේ තියෙන්නේ මොකක්ද උපමාව? නගරයක් තියෙනවා. ඒ නගරෙන්න පාරක් තියෙනවා. කාලයක් යනකොට මොකද වෙන්නේ? නගරයේ කැලෑ වැදිලා යනවා. නගරේට මාවතත් කැලෑ වැදිලා යනවා. හොයාගන්න බෑ. නුවණ තියෙන පුරුෂයෙක් මොකද කරන්නේ? මේක හොයාගෙන පාර පාර සුද්ධ කරලා ඒ පාර දිගේ ගිහිල්ලා අර නගරයට යනවා කියනවා. සුන්දර නගරයට. බුදුරජාණන් වහන්සේ තුන්ව වගේ කියන ආර්ය අෂ්ටාංග මාර්ගය හොයාගත්තේ. හොයා ගැනීම. පෙර බුදුවරු මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරලා නිවන් පුරයට ගියා කියනවා. නිවන් පුරේ යන මාර්ගය ලෝකෙට කියලා දුන්නා. කාලයත් එක්ක ඒක ලෝකෙට අමතක වෙලා ගියා. බුදුරජාණන් වහන්සේ පහළ ආන්ගේ නිවන් මාර්ගය හොයාගෙන ඉස්මතු කරලා නිවනට යන මාර්ගය ලෝකෙට කියලා දෙනවා. ඒතකොට ඒක තේරුම් ගන්න අපි මේ අවබෝධ කළේ නිවන් මාර්ගයේ බුදුරජාණන් වහන්සේ. නිවන ගැන කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. නැතුව මේ ලෝකෙ කිසි කෙනෙකුට නිවන ගැන හාංකවිස්සික අදහසක්වත් නැහැ. නිවන කියන්නේ මේකයි කියලා. එහෙමයි. වෙන වෙන දෙයක් ගැන හිත හිටපු කට හිටියා. අද කාලේ ඒකත් නැහැ. එහෙමයි. නේ? දැන් බුද්ධ කාලේ නිවන හොයාගෙන මේ කාමයන්ගෙන් වෙන් වෙලා හොයාගෙන ගිහපු කට හිටියා. එහෙමයි. අද කාලේ ඒකවත් නැහැ. ඉතින් මේ කාමයේ වැසගෙන ඉන්න මිනිස්සු ඒ නිවන් මාර්ගගෙන කියලා දුන්න බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ තමන්ගේ අර්ථකථන දෙන්න යනවා නම් ඒක නුවණ තියෙන කෙනෙක්ගේ වැඩක් නෙමෙයි. එහෙමයි. ඒත් අපි තේරුම් ගන්න ඕන බුදුරජාණන් වහන්සේ මොකද්ද මේකේ පෙන්ලා දුන්නේ කියලා. ඒ උන්වහන්සේ හරිය ලස්සට මේ සත්තු මරීම ගැන පෙන්ලා දෙනවා. පානාති පාති යෝති කොහොමද සත්තු මරන්නේ කියලා. ලුද්දෝ ලෝහිත පානි හතපතේ නිමිට්ටු අදයාපන්නෝ සබ්බපාන භූත අහිතානුකම්පේ විරති. කියන මේ ගහනවා මරනවා දෙකේ ලේ තවරගෙන ඉන්නේ ආයුධ පාවිච්චි කරනවා. ඒ ගහන මරන ස්වභාවයෙන් තමයි ඉන්නේ හැම වෙලාවෙම. ලැජ්ජ නැහැ. සත්තු මරන ලැජ්ජාව බයක් නැහැ. හැම වෙලාවෙම ලේ තවරන අත්වලින් ඉන්නේ. මරන්න ලැහැත් වෙලා ඉන්නේ. කිසිම අනුකම්පාවක් නැහැ මේ සත්‍යෝ කෙරෙහි. සත්තු මරීම විස්තර කරේ එහෙමයි උන්වහන්සේ. එහෙමයි. ඒතර ඒ ස්වභාවයෙන් නම් කෙනෙක් ඉන්නේ ආය ප්‍රාණඝාතය කරන කෙනෙක්. සත්‍යමරි වැලකීම ගැන විස්තර කරනකොට කියනවා පානාතිපාතම් පහය පානාතිපාතා පටිවිරතෝ හොති. ඒක අතහැරලා එකින් වෙන් නිවාසය කරනවා. කොහොමද කියනවා? නිහිත සත්තු නිහිත දණ්ඩු ලජ්ජී දයාපන්නෝ සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති. දඬු මුගුරු අතහරිනවා. අවියායුධ අතහරිනවා. සීල සත්තු මරනවා කියන එක ලැජ්ජයි. සීල සත්‍යෝ කෙරෙහි දයානුකම්පාවෙන් වාසය කරන කරුණාව තියෙනවා. මෛත්‍රී. එහෙම. ඒකම සත්වවෙනි වලකිනවා කියනකොට එතන හිටියේ. ඒකට මෙන්න මේකයි සත්වවෙනි වැලකීම කියලා බුදුරජාණන් දේශනා කරේ කියලා තේරුම් ගන්න. එතෙන්ට එන්න ඕන. එහෙමයි. ඒ සත්වවෙනි වලකිනවා කියනකොට සත්තු මරන්න අවියාවිදයක් ගන්නෙ නැහැ. ඊළඟට ඒක ලැජ්ජයි. ඊළඟට බලන්න කියන්නේ සීල සත්‍යෝ කෙරෙහි දයානුකම්පාවෙන් වාසය කරනවා. කරුණා මෛත්‍රියෙන් යුක්තයි. එහෙමයි. ඉතින් බලන්න සායනස ප්‍රාණඝාතයෙන් වැළකීම කියන එක මනාකර දියුණු කරන කෙනාගේ හිතේ පිහිටන්නේ කරුණා මෛත්‍රිය. දේශය නෙමෙයි.
එහෙම. ගහන්න මරන්න ඕන කියලා අදහස් යක් හිතේ නෑ. බලන්න මේ ප්‍රාණඝාතයෙන් වැළකීම විස්තර කරපු හැටි බුදුරජාණන් වහන්සේ. එහෙමයි සන්න. පව් කියන තැන ඉන්නේ සත්තු මරනවා කියනකොට. එතකොට මෙන්න මේකයි බුද්ධ වචනය. ඒකට ප්‍රාණඝාතයෙන් වැළකින කෙනාගේ තව ස්වභාවය ගැන කියන බුදුරජාණන් පෙන්නනවා තමන් කරන්නෙත් නෑ. අන්න එලවා කරවන්නෙත් නෑ. ප්‍රාණඝාතය කියන එක නිග්‍රහ කරන දෙයක් එයා. ප්‍රාණඝාතයෙන් වැළකීමේ ගුණ වර්ණනා කරනවා. යමෙක් ප්‍රාණඝාතයෙන් වළකිලා ඉන්නවනම් එයාගේත් ගුණ කියනවා මෙයා. එහෙමයි. එතන ප්‍රාණඝාතයෙන් වළකින කෙනාගේ ලක්ෂණේ. ප්‍රාණඝාතය කරන කෙනා හැමනේ ඒ කරනවා අනිලා කරනවා ප්‍රාණඝාතයෙන් වැළකීම ප්‍රශංසා කරන්නේ කවුරුත් ප්‍රාණඝාතය කරනවා ඒක ගුණ කරනවා. නියමයි. හොඳ වැඩක් කරේ මෙයා. එහෙමයි. ඒත් ප්‍රාණඝාතයෙන් වළකින කෙනායි කණි පැත්ත. එතකොට කෙනෙක් දක්ෂ වෙනවා නම් මේ බුදුරජාණන් වදාළ දේ තේරුම් අරගෙන ප්‍රාණඝාතයෙන් වැළකීම කියන කුසලයේ දියුණු කරගන්න ආර්ණ්‍ය සම්මා කම්මන්තේ ඒ අංගයෙන් පුරුදු කරන කෙනෙක් වෙනවා. දඬු මුගුරු අතහැරලා වියාද අතහැරලා ලැජ්ජා බයෙන් යුක්තව සීල සත්‍යෝ කිරි දානුකම්පායි වාසය කරනවා. ඉතින් එහෙම කෙනෙක් ගතින් කවදාන හතෙක් මැරෙයිද? මරණ හිතන්නේවත් නෑ. එහෙමයි. අන්න වැළකීලා ඉන්නවා. එහෙමයි. දැන් එක තැනක තියෙන ස්වාමීන් වහන්සේ බලන්නේ බුදුරේ බෝසතාණන් ජීවිතය ගැන කියනකොට බලන්න උන්වහන්සේ ගැන කියනකොට කියන බලන්න මෙතන තියෙනවා ලක්කන සූත්‍රයේ තියෙන්නේ යම්පි බික්කවේ තථාගතෝ පුරිමං ජාතිම් පුරිමං භවං පුරිමං නිකේතං පුබ්බේ මනුස්ස භූතෝ සමානෝ පානාතිපාතං පහාය පානාතිපාතා පටිවිරතව හෝසි. පෙර බෝසතාණන් තථාගතයන් වහන්සේ මනුස්ස ජීවිතයක් ලැබලා ඉඳද්දී ප්‍රාණඝාතයෙන් වැළකී අතහැරලා වාසය කරා කියනවා. නිහිත දණ්ඩෝ දඬු මුගුරු අතහැරිය. නිහිත සත්තු අවියායදී අතහැරිය. ලැජ්ජී. ඒකට ලැජ්ජයි. ලැජ්ජ බයෙන් යුක්තයි. දයාපන්නෝ සබ්බපාන භූත හිතානුකම්පී විරති. සීල සත්‍යෝ කරේ මෛත්‍රී කරුණාවෙන් වාසය කරලා තියෙනවා. එහෙමයි. බලන්න ඊට පස්සේ සෝ තස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා උස්සන්තත්තා විපුලත්තා. ඒ කර්මයේ බොහෝ කර කරලා ඒ කර්මයේ රැස් කරලා බහුල වශයෙන් කරලා විපුල වශයෙන් කරලා මේ දිව්‍ය ලෝකේ උපන්නා. එහෙමයි සන්න. දවස් හදයක් නේ බොහෝ කොට කරලා දැන් දීර්ඝ කාලයක්. එහෙමයි. එතකොට එහෙම කරලා ඊට පස්සේ මනුස්ස ලෝකයට ආවට පස්සේ දිව්‍ය ලෝකෙන් චුත වෙලා මහා පුරුෂකම් තුනක් ලැබුවා කියලා. මොකද්ද කියනවා? ආයතපන්නී දික් විලුඹක් ලැබුවා. දීගංගුලි දිග ඇඟිලි ලැබුණා කියන බ්‍රහ්මූච ගතෝච. කියනවා බ්‍රහ්මයකට බඳු ඍජු සිරුරක්. තේජාන්විත සිරුරක්. වක ගැහිච්ච කුදු ගැහිච්ච එකක් නෙමෙයි. බුද්ධ ශරීරය. ඒකට මේ මහා පුරුෂ ලක්ෂණ තුනක් කියනවා. ඒතර මේ මහා පුරුෂ ලක්ෂණ තුන ලබන්න හේතුනේ කියනවා බොහෝ කාලයක් තිස්සේ ප්‍රාණඝාතයෙන් වැළකී වාසය කරලා. එතකොට මේකේ පුණ්‍ය විපාක කියන බලන්න බුදුරජාණන් වහන්සේ ලැබුණ එක දීඝායුකෝ හෝති චිරට්ටිතිකෝ දීඝමායුම් පාලේති. දීර්ඝායුෂ ලබනවා. බොහෝ කල වාසය කරනවා කියන. න සක්කා හෝති අන්තරා ජීවිතා වූරූපේ තුම් පච්චත්තිකේ පච්චාමිත්තේ සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේන චිවාලෝකස්මින්. මේ ලෝක කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට හානියක් කරන්න බෑ කියනවා. බලන්න සත්තු මරන්නේ නැති එකේ විපාක. එහෙමයි. දැන් බලන්න අපි මේ ලෝකේ මිනිස්සු ජීවිතේ රැක ගන්න කියලා මැරෙන එක හරි. එහෙමයි. කොයිතර ආරක්ෂා විධිවිධාන යොදා ගන්නවද? හැබැයි බොහෝ දෙනෙකුට ඒකෙන් බේරෙන්න බෑ. බේරෙන්න බෑ කියලා කියන්නේ මරණයෙන් බේරෙන්න බෑ. කොහොමද? එහෙමයි. මම කියන්නේ ඇවිල්ලා පිහින් අනින්න පුළුවන් කෙනෙකුට. බෝම්බයක් ගහන්න පුළුවන්. වෙන වනතුරක් කරන්න පුළුවන්. එහෙම කළ වස විසක් කවන්න පුළුවන්. ජීවිත විනාශ කරන්න පුළුවන් සාමාන්‍යයෙන්. එහෙමයි. බුදුරජාණන් ජීවිතේ එහෙම හානි කරන්න බෑ කියනවා. එහෙමයි. මේ ලෝකෙම එකතු වෙලා උත්සාහ කරා බුදුරජාණන් ජීවිතේ හානි වෙන්නේ නැහැ. උන්වහන්සේ තමන්ගේ ශ්‍රේකීය කැමැත්තෙන් ආයු සංස්කාර අතහරිනකම් කිසි කෙනෙකුට බුදුරජාණන් ජීවිතේ හානි කරන්න බෑ. හේතුව බොහෝ කාලයක් සත්තු මැරීම වැළකීලා ඉඳලා. එහෙමයි. අන්න ඒ වගේ ඉරණමකටපත් නොවෙන්න ඕන නම් යා කරන්න ඕනේ මොකද? සත්තු මැරීම වැළකී ඉන්න. එහෙමයි. ඒකයි කරන්න තියෙන්නේ. සත්තු මරමරා කෙනෙක් හොයනවා නම් අර විදිහට අනතුරු මමපත් වෙන්න එපා. කවුරු වෙලා මාව මරන්න එපා කියලා ලැබෙන්නේ නැහැ. දැන් ඔය චූලකම්විභංග සූත්‍රයේ කියනකොට තියෙන විස්තරේ කෙනෙක් සත්තු මරනවා. සත්තු මරණම් එයාට ලැබෙන දුගති උපත කියන මනුස්ස ලෝකේ ආපු කාලේ ආයුෂ අඩුයි කියනවා. මනුස්ස ලෝකේ ආපු කාලේ අල්ප ආයුෂ්කයි කියනවා. එතකොට මේ
කෙනෙක් සත්තු මරීමේ වළකිනවා නම් ස්වාමීන් වහන්සේ එයා සුගතිය උපත ලබනවා. මනුස්ස ලෝකේ උපන් කාලේ දීර්ඝායුෂ ලබනවා කියනවා. එහෙමයි. එතකොට මේ සත්තු මරීම වළකිනකොට ලැබෙන විපාකයි සත්තු මරණ කෙනාට ලැබෙන විපාකයි බුදුරජාණන් බුදු දේශනාවේ විස්තර කරලා තියෙන මේ විදිහට. ඒතර කෙනෙක් තේරුම් ගන්නවා නම් සත්තු මරීමෙන් වළකිනවා කියලා කියන යහපත් දෙයක් සත්තු මරනවා කියලා කියන්නේ අයහපත් දෙයක්. ඒතර ඒක යාගේ සම්මා දිට්ඨියට අයිති කාරණා. බුදුරජාණන් වදාළ දේ තියෙනවනේ. සත්තු මරනවා කියන්නේ මොකක්ද? සත්තු මරීමෙන් වළකිනවා කියන්නේ. එහෙමයි. එතකොට ආන් ඒ දේ ඒ විදිය මේ සත්තු මරීමෙන් වළකිනවා කියලා මෙන්න මේකයි. සත්තු මරනවා කියලා කියන්නේ මෙන්න මේකයි කියලා තේරුම් ගන්න ඕනේ. එහෙමයි. ඒ සමහර වෙලාවට සමහර අවස්ථාවල බොහෝ කට්ටිය කතා කරන දෙයක් තමයි මස් මාළු කෑවොත් සත්තු මරීමෙන් ප්‍රාණඝාතයට අහු වෙනවා කියන එක. එහෙමයි. ඒතර ඒ වගේ අදහස් එන ඒ වගේ අදහස් එන්න හේතුව තමයි ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ තමයි මේක අවබෝධ කරේ කියන එක පිළිබඳ තියෙන පිළිගැනීමේ අඩුවක්. එහෙමයි. මේ ආර්ය මාර්ගය ගැන කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ විශාරද ඥාන 4කින් යුක්තයි, දසබල ඥානින් යුක්තයි, සම්බුදු නුවණින් යුක්තයි කියලා අන්නේ පැහැදීම නැතිකම. එහෙමයි. එතකොට එතෙන්ට ආවනම් කෙනෙකුට ඒ වගේ ගැටලු වලින් මිදලා ලස්සනට මේක තේරුම් බේරුම් කරගන්න පුළුවන්. මොකද මේක බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. දැන් ගොඩාක් දෙනෙක් අපිට තේරෙන විදිහට නේ කියන්නේ, Tamanට තේරෙන විදිහටනේ. එහෙමයි. බැලුමට තර්ක කරලා බැලුවොත් හරි ඒක විදිහට පේන්න පුළුවන්. එහෙමයි. එතකොට එහෙම තේරුම් අරගෙන මේ ගමන ඉස්සරහට යන්න බෑ. එයා තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද කියලා. අන්න ඒ තේරුම් ගත්තොත් එයාට පුළුවන් නිවැරදිව පැහැදිලිව මේ කුසල් වඩන මාර්ගයට පැමිණෙන්න. ඊළඟට සම්මා කම්මන්තයට අයිති ඊගාව කාරණේ තමයි ස්වාමීන් වහන්සේ මොකද්ද? සොරකම් කිරීම වළකිනවා. ඒතර සොරකම් කරනවා කියලා කියන්නේ අදින්නම් තේය සංකාතං ආදී. තමන්ට නොදුන් දේ හොර හිතින් ගන්නවා. ගමේ වේවා නගරයේ වේවා කොහේ හරි. දැන් ස්වාමීන් වහන්සේලාට උපසම්පදා ස්වාමීන් වහන්සේ ශික්ෂාපදයක් තියෙන පාරාජිකා. එහෙමයි. පොන්ටි දෙයක් හරි හොරකම් කළොත් භික්ෂු ජීවිතය ඉවරයි කියනවා. එහෙමයි. හොරකම් කරනවා කියලා කියන්නේ අපි හිතමු පොඩි මොකක් හරි භාණ්ඩයක් තියෙන තැනක. එහෙමයි. හොර හිතින් ඒක තිබුණ තැනින් ඉස්සුවා නම් උසල ආයෙ තියෙනවා. එහෙමයි. වැඩක් නැහැ. පාරාජිකා වෙලා ඉවරයි. එහෙමයි. ඒ කියන්නේ නොදුන් දේ ගන්නවා. හොර හිතින්. Tamanට අයිති නැහැ කියලා දන්නවා. Tamanට අයිති නැති දේ හොර හිතින් ගන්නවා. එතකොට ඒක හරි ඕලාරික දෙයක්. එහෙමයි. ඒතර කෙනෙක් ඒ විදිහට කරන එක හොරකමට අයිති වෙන එක. ඒතර හොරකමෙන් වළකිනවා කියලා කියන්නේ කියනවා ලස්සන විතර කියනවා අදින්නා දානම් පහ අදින්නා දාන පටිවිරුතෝති. හොරකම් කිරීම අතහැරලා ඒක වැලකී වාසය කරනවා. මොකද දින්නා දායි දින්න පාටිකං කිය අතේ නේන සුචි භූතේ නත්තනා විරති. දින්නා දායි දුන්න දේ පමණක් පිළිගන්නවා. ඒ දුන්න දේ පමණක් පිළිගන්න කැමති වෙනවා. Tamanට අයිති දේ පමණක් ගන්න කැමති. ඒ කියන්නේ Tamanට අයිති දේ පමණක් අරගෙන සතුටු වෙනවා. එහෙමයි. ගැල හොර රහිත සිතින් වාසය කරනවා කියනවා. හොරකම් කරන දහසක් යට නැහැ කියනවා. තියෙන හොරකමින් වැළකීම බුදුරජාණන් විස්තර කරන ඔය විදිහට. ඒතර බලන්න තුන කොයිතරම් පිරිසුදු ජීවිතයක් ඇතුළේ තියෙන්න ඕන. ඒතර අන්න ඒ කෙනා තමන් කරන්නෙත් නැහැ. අනික් කටිලව කරවන්නෙත් නැහැ. ඊළඟට හොරකම් කිරීම වැළකීමේ ಗುಣ කියනවා. කෙනෙක් හොරකම් කිරීම වැළකීලා ඉනවා එයාටත් ප්‍රශංසා කරනවා. මේ හොරකම් කිරීම වැළකීන කෙනාගේ ස්වභාවය. එහෙමයි. එතකොට ඒ ස්වභාවය අපේ ජීවිත තුළ ඇති කරගන්න. තමන් හොරකම් නොකරන කෙනෙක් වෙන්න ඕන. වෙන කෙනෙක් ලවා කරවන්නත් හොඳ නැහැ. හොරකම් නොකිරීමේ ආනිසංස ගැන කියන්න ඕන. හොරකම් නොකරන කෙනාගේ ගුණ කියන්න ඕන. හොරකම් කිරීමට ගරහා කරන්න ඕන. එතන මෙන්න මේ ලක්ෂණ හොරකම් කිරීම වැළකීන කෙනා තුළ තියෙනවා. ඉතින් අන්න ඒව අපි තුළ ඇති කරගන්න ඕන. ඒක තමයි මේ සම්මා කම්මන්තය කියන එක අපේ ජීවිතය තුළ ඇති වෙන්නේ. එහෙමයි. ඉතින් සාස්තුන් වහන්සේ මේක බොහෝ කාලෙදී පුරුදු පුහුණු කරගෙන ජාතක කතාවල කියනකොට අපිට දකින්න ඇති ජීවිතේ ගියත් හොරකම් කරනවා කරේ නැහැ. දැන් එක තැනක තියෙනවා මේ දුප්පත් බ්‍රාහමණ කෙනෙක් වෙලා ඉඳද්දි මේ බැමිණියට දොළ දුකක් ඇති වෙනවා. මොකද රජුරුවන්ගේ අඹ ගහෙන් අඹ කන්න. එහෙමයි. ගන්න විදියක් නැහැ. එතකොට රජුරුවන්ගේ අඹ ගහනේ. එහෙමයි. ඉතින් රැකවල් දාලා ඔක්කොම කරලා. ඉතින් දවසක් කොහොම හරි කරලා යනවා. ඉතින් මේ අඹ ගහට නැගලා අඹ ගෙඩියක් අරන් එන්න. දැන් තමන්ගේ නෝනට දරුවෙක් හම්බෙන්න.
එහෙම. දොළ දුක පිරිමාන. නොදිත් බෑ ඉතින් කරගන්න දැන් හොරෙන් යන්නේ වැඩි. බෝසත්ණන්ති ගහ උඩ ඉන්නවා. එහෙම. එනකොට යට රජුරු ඇවිල්ලා මේ පුරෝහිත බ්‍රාහ්මණයත් එක්ක කතාවක්. පුරෝහිත බ්‍රාහ්මණයාගේ මන්ත්‍රී ඉගෙන ගන්න රජුරු. රජුරු උඩ ආසනේ ඉඳගෙන පුරෝහිත බ්‍රාහ්මණයා යට ආසනේ ඉඳගෙන. ඊට මේ බ්‍රාහ්මණතුමා බෝසත්ණන්ති කල්පනා කරනවා හොරකම් කරන්න තමයි ආවේ. එහෙම. කල්පනා කරනවා මේ ලෝකේ පිරිහුණා. මේ රජ්ජුරුව ධර්මයේ ඉගෙන ගන්න උස ආසනේ ඉඳගෙන බ්‍රාහ්මණයා මිටි ආසනේ ඉඳගෙන ඒ රජ්ජුරුව පිරිහුණා. ධර්ම ගෞරවය යන්නේ නැහැ. ආචාර්ය ගෞරවය යන්නේ නැහැ. බ්‍රාහ්මණයාට ශිල්පයට ගෞරව දක්වන්නේ ඒකයි මිටි ආසනේ උගන්වන්නේ. ඉතින් මමත් එහෙම කරනවා. මමත් මේ ගෑණිය කියපු දෙයක් අහලා ඉඳලා මං හොරකම් කරන්න ආවේ. මමත් කරනවා නම් මේක වැරදි කියලා. එතනින් නවතිනවා ඒක. එහෙමයි. ඒක හොරකම් කරගෙන යන්නේ නැහැ. එහෙමයි. ඉතින් බලන්න මේ සංවරයෙන් ගත්ත උත්සාහය. එහෙමයි. ඉතින් ඒකී සංවරයෙන් ගත්ත උත්සාහය උත්තරීතර ඵලය තමයි මේ ජීවිතේ සම්මා සම්බුද්ධත්වයටපත් වීම. එතකොට බුදුරජාණන් වහන්සේ ඒක දැකලා ශ්‍රාවකයාටත් පෙන්ලා දුන්න මෙන්න මෙහෙම පුරුදු කරන්නට. හොරකම් කරන කෙනාගේ ජීවිතයේ ධර්මය අවබෝධ කරන ජීවිතයක් බවට පත් වෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න. හොරකම් කරන්නේ පුංචි දෙයක් වෙන සමහර කටි අනක පොඩි හොරකමන්නේ. එහෙමයි. පොඩි හොරකමන්නේ. එහෙම කියන. දැන් භික්ෂුන් වහන්සේලා උපසම්පදා වෙනකොට අනුශාසනා කරනවා තනකොළ ගහක දෙයක් තරම්වත් හොරකම් කරන්න එපා කියලා. දැන් අද කාලේ හොරකමෙන් ලෝකෙ වැහිලා ගිහිල්ලා. එහෙමයි. නේ නැත්තම් මෙච්චර මේ CCTV කැමරා දාගෙන ලොක් හදාගෙන ගාඩ් දාගෙන මේව රකින්න ඕනද? එහෙමයි. හොරකම් කරන මිනිස්සු නැත්තම් මේ හොරකම් කරන මිනිස්සු නැත්තම් හොරකම් කරන කට්ටිය ඉඳින්න නෙමෙයි වෙන්නේ. මේ ලෝකෙ මිනිස්සු හොරකම් කරන්නේ නැත්තම් කොයිතරම් සුන්දර දෙයක් වේදනේ. එහෙමයි. ඒක නැති නිසා තමයි මේ බය. කොයි වෙලාවෙම කඩා වඩාගෙන යයිද දන්නේ නැහැ. ඒ බය තැතිගෙනින් එන්නේ ඒක. කැමරා හයි කරලා තියෙන නැති අතර කවුරු හරි එයිද දන්නේ නැහැ. නේ? එහෙමයි සාමි. හේතුව තමයි මේ හොරකම් කිරීම ලෝකේ පවතින නිසා. එහෙමයි. එතකොට ශ්‍රාවකයා කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි. නොදුන් දේ ගන්නෑ. පාරේ වැටලා තිබ්බ ගියොත් අරගෙන ඉන්නේ. සමහර අවස්ථාවල තියෙන බලන්න දැන් හොරකම් කරනවා කියනකොට දැන් ධන සම්පන්නේ ප්‍රධාන වශයෙන් තියෙන. ඒ දේවල් හොරකම් කරනවා කියනකොට ඒ ධන සම්පත් ගැන ධර්මයේ පෙන්ලා දෙන හැටි. එක තැනක තියෙනවා ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පාරේ වඩිනකොට ආනන්ද සාංශෙත් එක්ක පාර අයිනේ තියෙන මැණික් මල්ලක්. එහෙමයි. කියන්නේ වටිනා කහවණු මැණික් තියෙන මල්ලක් තියෙනවා. ඒකට කුඹුරක් අයිනේ. එතකොට කුඹුරේ ඉන්න මිනිස්සෙක් කුඹුර අහනවා. බුදුරජාණන් එතනින් යන ගමන් කියනවා ආනන්ද සායනසර ආනන්ද සර්පයා දැක්කද? සර්පේ කියලා කියන්නේ අනතුරක්. එහෙමයි. ණයෙක් ඉන්නකොට මේ හොඳයි කියලා ගන්න නැහැ නේ කවුරුත්. වැළඳ ගන්න නැහැ නේ. එහෙමයි. ඒක දුරු කරන්න නිවහන්සේ ගන්න. එහෙමයි. සර්පයා විසයි දෂ්ට කර මැරෙනවා. එතකොට අර මුදල් මල්ල ඒ රංකහවණු මල්ලේ මැණික් තිබේ මල්ල දැකපු ගමන් ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුරජාණන් කියේ මොකද්ද? ආනන්ද සර්පයා දැක්කද? අනතුරක්. එහෙමයි. අනතුරක් කියලා. එතකොට මේක අහපු අර මිනිස්සයා බලන්න මේ දැක්ක කහවණු මල්ල. බලන්න මේ මිනිස්සයාට තිබු මොලේ. පැනලා ගත්තේ නැහැ. එහෙමයි. දැක්කා තමන්ගේ වැඩේ කර කර ඉඳියා. ඒකට මේ හොරු අල්ලන්නේ හොරකමේ ගියපු කට්ටිය දාලා කිව්ව මල්ලක් මේ හොරු පස්සේ හොයාගෙන මග සලකුණු පස්සේ ආව මිනිස්සු ටික මේ හොරකම් කර මිනිස්සයා කියලා කවුද අල්ලන් ගියේ? අර මිනිස්සයා. එහෙමයි. ඒ මිනිස්සු හොරකම් කරේ නැහැ. එහෙමයි. එතකොට මේ මිනිස්සයා අල්ලගෙන යනකොට යනකම් කීවේ අර ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් අතර කතා. ආනන්ද සර්පයා දැක්කද? දැක්කා ස්වාමීන්. ආනන්ද සර්පයා දැක්කද? දැක්කා ස්වාමීන්. මේ කතාව මොකද්ද කියලා විමසලා බලනකොට තමයි මේ අගමුල තේරුම් ගත්තේ. දැන් බලන්න ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඒ කාමයන්ට සම්බන්ධ මැණික් කහවණු වස්තු ගැන ඒ වෙලාවේ පෙන්ලා දුන්නදී අනතුරක් කියලා. එහෙමයි. දැන් ඒක අර මිනිස්සයා පිළිගත්තා. නැත්තම් ඕක අල්ලගෙන කාන එක පැත්තේ ඉඳලා අරගෙන යනවනේ. එහෙමයි. අද කාලේ මිනිස්සු පාරේ වෙලා තියෙන කහවණු මල්ල ගොඩක් එකපාරට අරගෙන යන්නනේ බලන්නේ. එහෙමයි. නේ? දැන් මම අතන බුදුරජාණන් වහන්සේ එතන හිටියේ හින්දා බේන බුදුරජාණන් ඒ වෙලාවේ වැඩි එතෙන්ට ඒකයි මිනිස්සයා බේර ගන්න. ඒක බුදුරජාණන් දැක්කා.
ඒ අනතුරක් වෙන්න තියෙනවා. ඒකයි අර මිනිස්සයා ළඟට ගිහිල්ලා අර විදිහ කතාවක් කළේ. ඒ නිසා මේ මිනිස්සයා රැකුණා. එහෙමයි. එතකොට අපි තේරුම් ගන්න ඕනේ ස්වාමීන් වහන්සේ මේ වැටහීම මේ ලෝකෙ මිනිසුන්ට නැහැනේ. ඒක නිසානේ මේ අනුන්ගේ දේවල් කඩා වඩා ගන්න තමන්ට ගන්න මහන්සි ගන්නනේ. හොරකම් කරලා හරි අරක හොරකමක් කරලා නෙමෙයි එතන උණිය අනතුරටපත් උනේ. පත් වෙන්න ගියේ. එතකොට ඒ වගේ අනතුරක් අපේ ජීවිතේට වෙන්න පුළුවන් කියලා තේරෙනවා නම් එයා දුරින්මව බැහැර කරනවා. ඒකනේ කියන්නේ ලැබිච්ච දේ කවුණක් ගන්නවා, තමන්ට අයිතිය පවණක් ගන්නවා. ඒකෙන් පවණ සතුට වෙනවා. අයිති නැත්තම් ඒ ගන්න එයා පායට පෑන දූවිල විදිහට තමයි ඒක බැහැර කරන්නේ. මේක මට අයිති ගන්න නෙමෙයි. එහෙමයි. ඒක මට අයිති නෑ. ඒ කෙනා තමයි ස්වාමීන් වහන්සේ මේ ධර්ම මාර්ගය ඉස්සරහට යන්නේ. මොකද එයාට වටින්නේ ගුණවත්කම අර රංකහවණු නෙමෙයි. මෝඩ කෙනාට ගුණේ වටින්නේ රංකහවණු වටිනවා. ඒ ගුණේ අර කහවණුත් එක්ක එහෙමයි. බෙන්දේසි වෙනවා. එහෙමයි. සල්ලිත් එක්ක අර ගුණේ නැති වෙලා යනවා. සමහරට 100ක් කමාරක හොරකම් කරන ඉතින් මිනිස්සු 1000ක් කමාරකට හොරකම් කරනවා. ලක්ෂයමාර හොරකම් කරනවා. මේක ගත්තොත් මගේ ජීවිතේ හරි. ජීවිතේම හරියනවා. මේව අරගෙන ස්වාමීන් වහන්සේ කොයි කාලයක් ඉන්නද අපි? එහෙමයි. අවුරුදු 100ක් කමාරක් ඉන්නද නැහැ? අවුරුදු 100ක් ඉන්න මිනිස්සු මේ ලෝකේ නෑ අද. තව අවුරුදු 50කටක් යනකොට සෝන තමයි අපි මේ ලෝකෙන් ගිහිල්ලා. එහෙමයි. යනකොට යන්නේ අර රැස් කරගත කර්මියත් එක්කනේ. හම්බ කරපු ධනිය දාලා යනවා. හොරකම් කරලා වේව නැතු වේව. එතකොට අපි ගුණවත්කම දිනු කරන දක්ෂුන් නැත්තම් නේ. ඉතින් හොරකම් කරන්නේ නැති කෙනාගේ ජීවිතය තුළ දකින්න තියෙන සානසේ කුසලේ. එයාට ආපසු සිහි කළ බලනකොට තියෙන අනේ මම හොරකම් නොකරපු කෙනෙක්. තමන් උපේගත දේ මට අයිති දේ විතරයිම ගත්තේ අවංකව. වන්න කොයිතරම් සතුටක් ජීවිතේ තියෙදික. ඒ සතුට මිල මුදලට ප්‍රමාණ කරන්න පුළුවන් එකක් නෙමෙයි. මිල මුදලට ප්‍රමාණ කරන්න පුළුවන් එකක් නෙමෙයි. ශ්‍රාවකයත්වයට කැමැති කෙනා ඒක දිනු කරගත යුතුයි. දිනු කරගන්නවා. නැති කෙනා ගුණයට හානි කරගෙන තමයි නවතින්නේ. ඒ නිසා ඒක තේරුම් අරගෙන යා හොරකම් කිරීම වලකිනවා කියන තැනට එන්න දක්ෂ වෙන්න ඕනේ. ඒකවල බුදුරජාණන් වහන්සේ මෙන්න මේ හොරකම් කිරීම වැලකීම ගැන විස්තර කරේ මෙන්න මේ විදිහට. ඒක ඒ විදිහට තේරුම් අරගෙන ඒ හොරකම් කිරීම අතහැරලා හොරකම් කිරීම වැලකීම කියන කුසලයේ දිනු කරගන්නවා. එයා සම්මා කම්මන්තේ පුරුදු කරගන්න කෙනෙක්. ඊළඟට ස්වාමීන් වහන්සේ සම්මා කම්මන්තේයි ඊගාව කාරණේ තමයි වැරදි කාම සේවනය. එහෙමයි. ඉතින් අද කාලේ මේ ශික්ෂාවතේ විස්තර කරන්න අමාරුයි. කෙනෙක් තේරුම් ගන්න සූදානම් නැහැ. එහෙමයි. ඒ සූදානම් නැත්නම් මොකද මේ කාමයන් මේ එක එකතු වීම තමයි මේ ලෝකේ උත්තරීතර දේ කියලා හිතන්නේ. ඊට එහා ගියපු සුන්දර වූ සැපයක් තියෙනවා කියලා දන්නේ. මේ කාම සැපේ කාම සේවනයේ තමයි උත්තරීතර දේ කියලා තමයි ලෝකේ අදහස මුල් බැහැගෙන තියෙන්නේ දැන්. ඒක නැත්තම් වැඩක් නැහැ කියලා. එහෙම. එතන ඉන්නේ. ඒකට ඒ ලෝකේ සූදානම් නැහැ මේක පිළිගන්න. ඒක නහන්නේ මෙහෙම කරාට කමක් නැද්ද මෙහෙම කරාට කමක් නැද්ද කියලානේ. දැන් වැරදි කාම සේවනය ගැන තියෙන විස්තරය බලනකොට පේනවා සායන එතන බුදුරජාණන් විස්තර කරන්නේ කොහොමද? ස්වාමියා බිරිඳ අතර යම් සම්බන්ධයක් තියෙනවද ඊට එහා ගිය සියලුම සම්බන්ධකම් වැරදි කාම සේවනය පැත්තට යන්නේ. එහෙමයි. ඒවා වැරදි ඒ කුසලයක් වඩන්න නෙමෙයි. එහෙම කියන්නේ කාමයට එක්ක එකතු වුණා කියලා සුගති උපන්න කියලා කොහෙවත් නැහැ නේ සෝනා. එහෙමයි. දිව්‍ය ලෝක යන විස්තර තියෙනවා. අනේ මම මෙහෙම කරපු කෙනෙක් මං ඉඳ සුගති උපන්න කියලා එහෙම කන්නේ. හැම තැනකම තියෙන එකේ වැලකීම. එහෙමයි. ඒතකොට බුද්ධ දේශනාවේ පැහැදිලි කරලා පෙන්නනවා ස්වාමියා බිරිඳ අතර යම් සම්බන්ධයක් තියෙනවද ඒ ඉක්මවා ගියපු සම්බන්ධකම් වැරදි කාම සේවනයේ කියන ගණයට අයිති වෙනවා. එහෙම. ඉතින් එහෙම කෙනෙක් කරනවා නම් ස්වාමියා බිරිඳ ඉක්මවා යනවා නම් බිරිඳ ස්වාමියා ඉක්මවා යනවා නම් ඒක වැරදි කාම සේවනයක්. එතකොට සායනහංශ බුදුරජාණන් මේ වැරදි කාම සේවනයේ වැළකීම ගැන විතරක් නෙමෙයි කියලා දුන්නේ. ඊට එහා ගියපු දෙයක් ගැන පෙන්නලා දුන්නා. මොකද බඹසර වාසී. දැන් ස්වාමීන් වහන්සේලා ගැන කියනකොට කියන්නේ කෙලින්ම පිරිසුදු බඹසර ආරක්ෂා කරන්න කියලා. එහෙම. කාම සේවනයේ කියන කාමයන් එකතු වීම කිසිසේත්ම අනුදැනව දාල් දෙයක් නෙමෙයි. එහෙම. ඒක වැරදි. ගිහි ජීවිතය ගත කරන කෙනාට උන්වහන්සේ පෙන්ලා දුන්නා මේ බඹසර වාසය කරන්න. ගිහි ජීවිතය ගත කරන කෙනාට අනුදැනව දාලා. එහෙම නැතිනම් එහෙම කරන්න බැයි නම් වැරදි කාමයෙන් වැළකී වාසය කරන්න. එහෙමයි. එතකොට ශ්‍රාවකත්වයට පත්වෙච්ච කෙනා දක්ෂ වෙන්න ඕන එක තේරුම් ගන්න තමන්ගේ ජීවිතේ පිරිසුදු ජීවිතයක් කර අරගෙන යන්න. එහෙමයි. පුළුවන් නම් එයාට පුළුවන් බඹසර පිරිසුදු විදිහට ආරක්ෂා කරන්න ඒ කරන්න. සාතුන් වහන්සේ ප්‍රශංසා කරන දෙයක්.
එහෙම නැත්තම් වැරදි කාමයෙන් වැළකී වාසය. ස්වාමියා බිරිඳ අතර තියෙන යම් සම්බන්ධයක් තියෙනද ඊට එහාගේ සම්බන්ධකම් වලින් වැළකී වාසය. එහෙමයි. ඒතකොට මේක සාන සංවර වීම. දැන් බලන්න කොතනද බලන්න මේ නන්ද මාතාව ගැන කියනකොට කියන්නේ ස්වාමීන් වහන්සේ නන්ද මාතාව සාරිපුත්යන් වහන්සේට කියනවා ස්වාමීන් සාරිපුත්යන් වහන්සේ යම් දවසකද මම මේ ස්වාමියාත් එක්ක දීගාවේ මම තරුණ කාලේදී බොහොම දීගාවේ කියනවා. එදා ඉඳලා මම වෙන මිනිසියෙක් ගැන හිතින්වත් හිතුවේ නෑ කියනවා. බලන්න කොහොම පිරිසුදු ජීවිතයක් ගත කරලා ඇද්ද. එහෙමයි. ඒ අම්මා සතුටු වෙනවා ඒක. ඒක ආශ්චර්ය කාරණයක් කියනවා. එහෙමයි. දැන් බලන්න සාමාන්‍ය හිතලා බලනකොට ඒක හිතා ගන්න බෑ එහෙම කරන්න පුළුවන්ද කියලා. එහෙමයි. වෙන මිනිසියෙක් ගැන මං හිතින්වත් හිතලා නැහැ කියනවා. කයෙන් වචන ගැන කවර කතාවද? ඒ ඒච්චර පාරිශුද්ධ ජීවිතය බුදුරජාණන් පිළිලා දෙන නන්ද මාතාව වගේ වෙන්න කියනවා. අඩු ගන්න කෙනෙක්ට එහෙම හිතෙනවද? ඒ කියන්නේ නන්ද මාතාව වගේ වෙනවා කියන පැත්තකින් තියන වෙන්න ඕන කියන එක. එහෙමයි. දැන් සමහර නළු නිලියෙක් දකින්න මේ වගේ වෙන්න ඕන. මේ වගේ වෙන්න ඕන. මේ වගේ වෙන්න ඕන කියලා හිතනවා. සමහරට උන්න ආරංචින මේ වගේ සම්බන්ධයක් හදාගෙන ගියා. මටත් එහෙම කරගන්න තියෙනවා නම්. එහෙමයි. ඒ පැත්තට තමයි හිත හැදෙන්නේ ස්වාමීන් වහන්සේ. ඒ හේතුව තමයි ස්වාමීන් වහන්සේ මේ පාරිශුද්ධ ජීවිතය කරා යන්නේකේ වටිනාකම නොතේරීම. හීන වූ කාමයේ තමයි උත්තරීතර දේ කියලා ඔලුවට ගැනීම. හිතට ගියීම. ඊට එහා ගියපු උත්තරීතර නෛෂ්ක්‍රම්‍ය වූ සැපයක් තියෙනවා කියලා දන්නේ නැතිකම. ඒක ඉතින් අර ප්‍රඥාවත් එක්ක තේරුම් ගන්න එක. එහෙමයි. ඒකේ අඩුවම තමයි. ලාමක ආශ්‍රාදයට ඇදලා යනවා. දැන් කාමයන් ගැන කියනකොට බුදුරජාණන් දේශනා කරන ලස්සන විග්‍රහයක් සංකප්ප රාගෝ පුරිසස්ස කාම. නේතේ කාමායන චිත්‍රානි ලෝකේ. කියන මේ කාමයේ කියලා කියන්නේ සංකල්පයට ඇලී යාමක් කියනවා. මේ ලෝකේ කාමයේ කියලා එකක් නැහැ කියනවා. එහෙමයි. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ තිට්ඨන්ති චිත්‍රානි තතේව ලෝකේ අතිත්ත දීරා විනයන්ති චන්දා. එහෙමයි. කියන මේ කාමයේ කියලා කියන්නේ සංකල්පයට ඇලී යාම. මේ නුවණ තියෙන කෙනා මේ විචිත්‍ර වූ මේ දේවල් ලෝකේ තියෙන ඉඩ හරිනවා. මේ ඒ තියෙන ආශාව දුරු කළා දානවා කියනවා. ඉතින් ශ්‍රාවකත්වයට පැමිණ කෙනා ඒකට උත්සාහ කරන්න. එතකොට ඒ සංවර වෙන්නේ ඒ සංවරීම කරා යන්න පූර්ණ අනුග්‍රහය දක්වන සන ධර්මයෙන් ඒ කල්යාණ මිත්‍රයා උපකාර කරනවා. සංවර වී මාර්ගය කරා යන්න. දැන් ඒ මාර්ගය තමන්ගේ ජීවිතයට එකතු කරගෙන ජීවිතයේ සුන්දරත්වය කරා අරගෙන ගියපු කෝටි ප්‍රකෝටි සංඛ්‍යාවක් මේ මනුස්ස ලෝකෙ හිටියනේ. මේ ශාසනයෙන් ප්‍රතිඵල ලැබුවානේ. එහෙමයි. දැන් ගත්ත බලන්න අම්බපාලීගේ ජීවිතේ. අම්බපාලී කියලා කියන්නේ ගණිකාව. පස්සේ බුද්ධ ශාසනයට පැමිණිලා අරහත් භික්ෂුණීන් වහන්සේ කෙනෙක් වුණා. ඒතර ගණිකා වෘත්තිය කරේ. එහෙමයි. එතකොට ඒ පව අතහැරලා දාලා ඒ ඔක්කොම අත්මිදිලා නිවැරදි වෙන පිරිසුදු ජීවිතයක් කරගෙන වාසනාව ලැබුණා. ඊළඟට ගත්තොත් විමලා කියලා ගණිකාවක් හිටියා. මේ ගණිකාව මුගලන් මහරහතන් වහන්සේ දැකලා මුගලන් මහරහතන් වහන්සේ කාමයට පොළඹ ගන්න උත්සාහ කළා. මේ පුරුෂයත් එක්ක මට ඉන්න ඕන කියලා. ඒතර මුගලන් මහරහතන් වහන්සේ ඒ කාන්තාව විමලා කරපු ක්‍රියාව දැකලා පහදලා දෙනවා ධර්මයේ තියෙන දේ. එතකොට මේ විමලා කියනවා ඔබ ආචාර්ය ශ්‍රේෂ්ඨයිනේ. මෙහෙම කොහොමද මේ ඉන්නේ? මටත් මේ කියලා දෙන්න ඔය ධර්මයේ කියලා. ඊට පස්සේ ඔක්කොම බුදුරයන් වහන්සේගේ ධර්මය ගැන කියලා දෙනවා විමලට. විමල ඔක්කොම අතහැර දාලා ගිහින් පැවිදි වෙනවා. භික්ෂුණීන් වහන්සේ කෙනෙක් වෙනවා. තේරිගතාවල තියෙනවා. එහෙමයි. බලන්න එතකොට ස්වාමීන් වහන්සේ මේ ධර්මයේ නොදන්න ලෝකේ ඒ කාමයන් පස්සේ යන ජීවිතය තමයි තියෙන්නේ. හැබැයි ධර්මයේ හම්බ වෙනකොට නුවණ තියෙන කෙනා ඒ කාම ආශාව දුරු කරලා පාරිශුද්ධ ජීවිතයක් කරා යනවා. එහෙමයි. ඉතින් එතෙන්ට අපි යනවද නැද්ද කියලා අපි තීරණය කරන්න ඕනේ. ඒක තමන්ට මේ ලෝකේ යන්නේ නැහැ එතෙන්ට. එහෙමයි. මේ සම්පූර්ණ ලෝකෙ හැමදෙනාම යන්නේ කාමයන් පස්සේ. කාමයන් හොය. එහෙමයි. ඉතින් නුවණ තියෙන කෙනෙක් විතරයි ඒකෙන් වැළකීලා නෙක්ඛම්මේ කරා ගිහිලා සුන්දර වූ සුවපත් වූ ජීවිත කරා යන්නේ. එහෙමයි. ඉතින් ඒ කරා තමන් යනවද නැද්ද කියලා තමන් තීරණය කරන්න. මේ ලෝක යනවද නැද්ද කියන එක නෙමෙයි. මම මේ පිරිසුදු ජීවිත කරා යනවද නැද්ද? එතකොට අන්න යනවනම් ධර්මයෙන් උපකාර තියෙනවා. එහෙමයි.
හැබැයි මතක තියාගන්න ඒක ලොකු වීරියකින් කරන්න ඕන දෙයක්. කැමැත්තක් අදිෂ්ඨානයක් හිතේ අරගෙන නෑ මොන දේ වුණත් මම මේ කරා යනවා. ඒකට අනුග්‍රහ දක්වන පිට සමාජය අඩුයි. අනිත් පැත්තට ඇදලා ගන්න මේ බලන්නේ. එහෙමයි. ඉතින් ඒකෙන් මිදෙන්න තමන් උත්සාහ කරන්න. දැන් අර එක තැනක තියෙනවා හරි පුදුමයි. මේ පාරිශුද්ධ බඹසර ජීවිතයක් වාසය කරනකොට පවා දෙවිවරු පවා කැමති නෑ සමහරවිට. එහෙමයි. එක විස්තරයක තියෙනවා ඉෂුසිංහ කියලා තාපසින් වහන්සේ කෙනෙක් හොඳට බඹසර ආරක්ෂා කරගෙන ඉන්නවා. එහෙම. එතකොට සක්‍ර දෙවියෝ කල්පනා කරන මේ බොහෝ අතීත වෙච්ච එකක්. එහෙම. අද කාලෙ වෙච්ච එකක් නෙමෙයි අතීතේ. සක්‍ර දෙවියෝ කල්පනා කරනවා මේ තාපසින් වහන්සේ මේ බඹසර වාසය කරන මේ තාපසින් වහන්සේ ආනුභාවයට උන්වහන්සේ කැමති නම් මගේ තැනත් අල්ලගන්න පුළුවන්. එහෙමයි. මේ දිව්‍ය ලෝකේ රජ කරන සක්‍ර දෙවියෝ හිතන එක. ඒ නිසා මේ බඹසර රකින්න දෙන්න හොඳ නෑ මේ තාපසින් වහන්සේට. එහෙම කරලා දිව්‍යාංගනාවක් වෙනවා. අලම්බුසා කියලා දිව්‍යාංගනාවක් වෙනවා බඹසර මිදින්න. එහෙම. දැන් බලන්න මේ ලෝකෙ හැටි. එහෙමයි. දැන් බඹසර ජීවිතය ගත කරන කෙනා ශ්‍රේෂ්ඨත්වයට කර යන කෙනෙක්. ඒ ශ්‍රේෂ්ඨත්වයට යනකොට බාහිර ලෝකෙන් අනුග්‍රහයක් නැහැ. ධර්මයේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ තියෙන කාලයක නෙමෙයි. එහෙම. ධර්මයට පැමිණුණු කෙනා අනුග්‍රහ කරනවා. ඒක හරි. එහෙමයි. ධර්මයෙන් බැහැර වෙච්ච කෙනා නෑ. ඒතර බලන්න මේ අනිකයි කීවර ලෝකෙම යන්නේ කාමයන් පස්සේ. ඒ පැත්තරම තමයි යන්නේ. ඒකෙන් මිදිලා පාරිශුද්ධ ජීවිතය කරන්නේ බොහෝම අල්ප පිරිසක්. එහෙමයි. එතකොට බුද්ධ ශාසනයක තමයි පාරිශුද්ධ ජීවිත කරා යන ඒ නිවැරදිම මාර්ගය පෙන්ලා දෙන්නේ. ඉතින් එතෙන්ට තමන් යනවද නැද්ද කියලා තමන් තීරණය කරන්න. තමන් තීරණය කරලා නුවණින් යුක්තව කටයුතු කරලා, වීරියෙන් යුක්තව කටයුතු කරලා, අදිෂ්ඨානයක් ඇති කරගෙන ඒ ගමන තමයි යන්න ඕනේ. ඒකට බුදුරජාණන් වහන්සේ මඟ පෙන්වන්න අපිට කරලා දීලා තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට කාමයන්ගෙන් වැරදි කාම සේවනය කරනවා කියලා කියන්නේ මේක. ඒකෙන් වැළකීම කියලා කියන්නේ මේක කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලිව පෙන්ලා කරලා දුන්නා. එහෙමයි. කෙනෙක් ස්වාමියා බිරිඳ ඉක්මවාගේ සම්බන්ධකම් ඇති කරගෙන ඉන්න ඕන නම් වැරදි කාමසයට අයිති වෙන එක. එහෙම නැතුව පාරිශුද්ධ ජීවිත කරා යනවා. එයා වැරදි කාමසෙන් වැළකී ඉන්න කෙනෙක්. බඹසර ආරක්ෂා කරනවා ඊටත් වඩා වටිනවා. මෙන්න මේකයි නිවැරදි අර විදිහට වැරදි කාමසෙන් කරන එක වැරදි කියලා තීරුම් ගැනීම ඒක සම්මා දිට්ඨියටයි අයිති. එහෙමයි. බුදුරජාණන්සේ අවබෝධිත. එහෙමයි. ඒකට එයා ඒක තේරුම් අරගෙන සිහියෙන් ඉඳලා ඒ වැරදි කාමසුනේ අතහැරලා වැරදි කාමනේ වැළකීම දිනු කර. එතකොට එයාට පුළුවන් මාර්ගාංගයක් හැටියට මේ සම්මා කම්මන්තේ දිනු කරගන්න. ඉතින් ඒ විදිහට කෙනෙක් දක්ෂ වෙනවා නම් ශාවින්හංශ සත්තු මෙරීම වැළකී වාසය කරන්න. සොරකමින් වැළකී වාසය කරන්න. ඊළඟට වැරදි කාමසුනේ වැළකී වාසය කරන්න. නැත්නම් බඹසර වාසය කරන්න. අන්න එයාට පුළුවන් මේ ආර්ය මාර්ගයේ මේ සම්මා කම්මන්ත කියන මාර්ගාංගේ දිනු කරන්න. ඉතින් අනිත් කාරණේ තමයි සෝන මතක තියාගන්න ඕනේ මේ හැම එකටම මාර්ගයක් හැරි දිනු කරගන්න සම්මා දිට්ඨිය ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධ ඥානෙ උපකාර වෙන දෙයක්. එහෙමයි. ඊළඟට සම්මා වායාමයේ කුසල් වඩන්න අකුසල් දුරු කරගන්න ගන්න උත්සාහය. සම්මා සතිය සිහිය උමනා කරන දේවල්. එහෙමයි. ඒකට ඒ ඔක්කොම අනුග්‍රහයෙන් තමයි මේක දිනු කරගන්න තියෙන්නේ. එහෙමයි. ඉතින් ඒක බුද්ධ දේශනාවේ තියෙන ආකාරයට ඒ දේවල් ඉගෙනගෙන තමන්ගේ ජීවිත තුළ දියුණු කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඒ විදිහට කෙනෙක් දියුණු කරගත්තොත් එයා වාසනාව උදා කරගන්නවා මේ ආරෂ්ඨාංග මාර්ගයේ මේ අංග පුරුදු පුහුණු කරගන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. පින්වතුනි අද දවසේදීත් අපි මේ ආරෂ්ඨාංගික මාර්ගයේ මේ උතුම් මාර්ග අංගයන් පිළිබඳව බොහෝ දහම් කාරණා ඉගෙන ගත්තා. ඉතින් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට අපි පුණ්‍ය අනුමෝදනා සිදු කරමු. අප විසින් රැස් කළ සියලුම පින් අනුමෝදන් වෙලා අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනය ලබත්වා. අපගේ පින්වත් ස්වාමීන් වහන්සේටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පින්වතුනි මේ ආකාරයෙන් අද දවසේදීත් ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවත නිමාවට පත් වෙනවා. ඉතින් ඊට ප්‍රථමයෙන් අපි පුණ්‍ය අනුමෝදනාව සිදු කරමු. අද දවසේදී ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවත සඳහා අනුග්‍රහය දැරුවේ ඩුබායිහි පදිංචි පින්වත් සුදත් විජේසිංහ මහතා ඇතුළු පවුලේ සියලුම දෙනා විසින්. රැස් කරගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් ප්‍රථමයෙන්ම අනුමෝදන් කරමු සියලු දෙවියන්ට. සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ දිව්‍ය යසෙසුරින් වැඩෙත්වා. දෙවියන්ගේ දැහැමි රැකවරණය අද දවසේදී
මේ ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාව සඳහා අනුග්‍රහය දරූ සියලු පින්වතුන් හට සලසා දෙත්වා. දෙවියන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පුණ්‍යානුමෝදනාවෙන් අපගේ ගුරු දෙවිඳුන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා. අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. රැස් කරගන්නට දුන සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. මිය පරලෝකීය ඥාතීන්ට විශේෂයෙන්ම මීට වසරකට පෙර එනම් 2020 ජුනි මාස 9 වන දින මිය පරලෝකීය සජිතා විජේසිංහ සහෝදරිය සහ අද දවසේදී ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාව සඳහා අනුග්‍රහය දරූ පින්වත් සුදත් විජේසිංහ මහතාගේ දෙමව්පියන් දෙපළට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්වයේ දරූ සියලුම පින්වතුන් නමින් අනන්ත සසර පුරා මිය පරලෝ යන්නට යෙදුන සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන්ව සියලුම මියගිය ඥාතීන් පරලෝ වශයෙන් සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, වහවහ සසර දුකින් අත් මිදෙත්වා. රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. සුජීවත්ව සිටින සියලු පින්වතුන්ට විශේෂයෙන්ම දැනට කොරෝනා රෝගයේ වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලබන පානදුර වලාන මහ පන්සලේ පින්වත් කස්සප ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු ඒ සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලුම පින්වත් ස්වාමින් වහන්සේලා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේම ලබත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වෙත්වා. ඒ වගේම රැස් කරගන්නට ඉදින සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. දැනට රෝගාතුරව ප්‍රතිකාර ලබන හේමචන්ද්‍ර කලන්සූරිය ඥාති සොහිරාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්වයේ අද දවසේදී ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාව සඳහා අනුග්‍රහය දරූ ඩුබායිහි පදිංචි පින්වත් සුදත් විජේසිංහ මහතා ඇතුළු පවුලේ සියලුම දෙනාටත්, ඥාතීත මිත්‍රාදීන් සියලුම දෙනාටත්, නන්නයිරින් උපකාර කළ සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. තුනුරුවනේ අනන්ත ගුණානුභාවයෙන්, දෙවියන්ගේ දේවානුභාවයෙන්, රැස් කරන පුණ්‍යානුභාවයෙන් ඒ සියලු පින්වතුන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා. කරන කින යහපත් කටයුතු, රැකිරක්ෂා කටයුතු, දූ දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඒ සියලු පින්වතුන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. රැස් කරගන්නට ඉදින සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. අද දවසේදී මේ උතුම් දහම් කාරණා අපට පැහැදිලි කරලා දුන්න අපගේ පින්වත් ස්වාමින් වහන්සේටත්, මහමෙවුනා වාසී, ලක්වාසී, ලෝවාසී සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාටත්, අනගාരിക මෑණියන් වහන්සේලාටත්, අනගාരിക උපාසක දූ පුතුන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ටත්, ඔබ අප සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන්. තුනුරුවනේ අනන්ත ගුණානුභාවයෙන් ඔබ අප සියලුම දෙනාත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලැබේවා. ඔබ අප සියලුම දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.